අයිබෝන් හරි අද බොහොම හොඳයි හරි සම්බන්ධ වෙන්න පුළුවන් කිව්වොත් හැමෝම සම්බන්ධ වෙලා තියෙනවා හරි බොහොම හොඳයි ඈ හරි අපි හතරවෙනි පාඩමේ අවසාන කොටස තමයි කතා කරමින් ඉන්නේ නේ නිෂ්පාදන සාධක වෙළඳපොළ එතකොට මම නිෂ්පාදන සාධක වෙළඳපොලේ නිෂ්පාදන සාධක වලට තියෙන ඉල්ලුම සහ නිෂ්පාදන සාධක වලට තියෙන සැපයුම ගැන කතා කරනවා හරි එතකොට අද නිෂ්පාදන සාධක වෙළඳපොලේ සමතුලිතය සහ එතනින් ඉස්සරහට තියෙන කොටස් ටික කතා කරන්න හදනවා හරි එතකොට නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන එක ඔයා දන්නවා හරි නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා හරි ඒකේ ඉල්ලුමත් ඔයා දන්නවා සැපයුමත් දන්නවා හරි ඒ ටික ගැන දල අදහසක් ඔයාට තියෙනවා හරි එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදන සාධක වෙළඳපොළ සමතුලිත වෙන විදිහ හරි සාධක වෙළඳපොළ සමතුලිත වෙන විදිහ සාධක වෙළඳපොළ සමතුලිත. දැන් අපි භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය ගැන ඉගෙනගෙන තියෙනවා. තුන්වෙනි පාඩම. නේද? හරි. තුන්වෙනි පාඩමේ නෙමෙයි දෙවෙනි පාඩම. භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය ගැන ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ සමතුලිත වෙළඳපොළට රජයේ මැදිහත් වෙලා මොකද කරන්න කියලාත් අපි තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්නවා. දැන් හතරවෙනි වෙළඳපොළේ අපි සාධක වෙළඳපොළ ගැන කතා කරද්දී සාධක වෙළඳපොළ සමතුලිත වීමක් වෙනවා. හරි. සාධක වෙළඳපොළ සමතුලිත වීමක් වෙනවා. දැන් සාධක වෙළඳපොළේ අලෙවි වෙන එක සාධකයක් ගමුකෝ අපි. ශ්‍රමය කියලා. හරිද? සාධක වෙළඳපොළේ අලෙවි වෙන එක සාධකයක් තමයි ශ්‍රමය කියලා කියන්නේ. භූමියත් අලෙවි වෙනවා, ප්‍රාග්ධනයත් අලෙවි වෙනවා, ව්‍යවසායකත්වයත් අලෙවි වෙනවා. නේද? එතකොට ශ්‍රමය ගත්තොත් පුතේ හරි අපි මොකෝ මේ ඉන්නේ ශ්‍රමිකයා ශ්‍රමය සපයන කෙනා මේ ශ්‍රමිකයා තමයි මේ එතකොට මෙයාගෙන් ඇති වෙනවා මොකද්ද දැන් ශ්‍රමිකයාගෙන් ඇති වෙන්නේ ශ්‍රම ඉල්ලුමද ශ්‍රම සැපයීමද ඈ කියනකො ශ්‍රමිකයාගෙන් ඇති වෙන්නේ ශ්‍රම ඉල්ලුමද ශ්‍රම සැපයීමද අන්න ශ්‍රමිකයාගෙන් ඇති වෙන්නේ ශ්‍රම සැපයීම හරියට හරි. එතකොට ශ්‍රමිකයාගෙන් ඇති වෙනවා ශ්‍රම සැපයුම. හරි. එතකොට මේ ශ්‍රමිකයා මේ ශ්‍රමය සපයන්නේ ව්‍යාපාරයකටද? හරිද? එතකොට ශ්‍රමිකයා මේ ශ්‍රමය සපයන්නේ ව්‍යාපාරයකට. එතකොට ව්‍යාපාරේ ඉන්නවා කවුරු හරි එක්කෙනෙක්. හරි. අපි හාමුදුරුවෝ කියලා හිතමුකෝ. මේ ඉන්නේ හාමුදුරුවෝ. එතකොට ව්‍යාපාර වලින් නැත්නම් ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් ශ්‍රමයට ඇති වෙන්නේ ශ්‍රම ඉල්ලුම නේ. එයා තමයි ශ්‍රමිකයන්ව ඉල්ලන්නේ වැඩට. එතකොට එයාගෙන් ඇති වෙනවා ශ්‍රම ඉල්ලුම. එයාගෙන් ඇති වෙනවා ශ්‍රම ඉල්ලුම. දැන් මේක සමතුලිත වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම. දැන් අපි ශ්‍රමය සපයන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයකට යනවනේ ඉන්ටර්විව් එකකට ජොබ් එකේ ඉන්ටර්විව් එකට යනවා ජොබ් ඉන්ටර්විව් එකට. එතකොට අපි යන්නේ ශ්‍රමය සපයන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මේ ජොබ් ඉන්ටර්විව් එකට ගිහිල්ලා මේ ආයතනයේ ප්‍රධානියත් එක්ක කතා කරනවනේ. ඉන්ටර්විව් එක වෙලාවේ කතා කරනවා. නැත්නම් මේ අහනවා නාම ගාම ඉස්කෝලේ අරව මේවා කතා කරනවා. හරි. ගොඩක් ඒවා අපි යවන බයෝඩේටා එකේ දිනන උදේ එයා ඒක දන්නවා. හරි. ඒක නැති දේවල් එයා මෙයාගෙන් අහනවා. හරි. අහලා මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. හරිද? මෙයා කියනවා මෙන්න මේ වගේ කතා ටිකක් ඉස්සෙල්ලා. දවසකට පැය මෙච්චර වැඩ කරන්න ඕනි. මාසෙකට නිමාඩු මෙච්චරයි.
අසනීප නිවාඩු ගන්නවා නම් මෙහෙමයි. අනුමත නිවාඩු වලට වඩා වැඩිපුර නිවාඩු ගත්තොත් නෝපයන්නේ මෙන්න මෙහෙමයි. එහෙම කියලා මේක කියා දෙනවා. මෙයාට. හරිද? මෙයාට කොහොමද මෙයා කියනවා. කොන්දේසිටි. ඊට පස්සේ මෙයාගෙන් අහනවා මෙයා ප්‍රශ්නයක්. මෙයා අහන මෙන්න මෙහෙම ප්‍රශ්න. ආයතන ප්‍රධානය අහනවා. ඔයා වැටුප කීයක් විතර බලාපොරොත්තු වෙනවද? මෙයා ඉස්සෙල්ලාම කියන්නේ දෙන්න බලාපොරොත්තු වෙන වැටුප. මෙයාගෙන් තමයි අහන්නේ. එතකොට දැන් මෙයා කල්පනා කරනවා මෙයාගේ සුදුසුකම් ටිකයි මෙයාගේ රැකියා කොන්දේසි ටිකයි එක්ක මට සාමාන්‍යයෙන් කීයක වැටුපක් තියෙන්න ඕනද කියලා. හරි. එතකොට මෙයා කියනවා මට මාසෙකට රුපියල් 35000ක් ඕනේ. මාසෙකට මම 35000ක්වත් බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට ශ්‍රමිකයා එයාගේ මිල කියනවා. එතකොට ආයතන ප්‍රධානියා එයා කලින් තීරණය කරගෙන ඉන්නේ වැටුපක් මෙයාට දෙන්න. දැන් ආයතනික රැකියාවලට නිශ්චිත වැටුපක් තියෙනවා. එතකොට ඒක වෙනස් කරන්න බෑ හිතුමතේ. එතකොට එයා කියනවා අපි හිතමුකෝ මෙයා හිතාගෙන හිටියේ 36000ක් දෙන්න කියලා. sorry 34000ක් දෙන්න කියලා. ඒ කියන්නේ ආයතනය මේ ජාතිය ශ්‍රමිකයෙකුට ගෙවන්නේ 34000. එතකොට මෙයා කියනවා 35000යි කියලා. එතකොට මෙයා කියනවා අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔය සුදුසුකම් සහ රැකියාවේ වගකීම් අනුව 34000ක වැටුපක්. දැන් මෙයා 35000ක් ඉල්ලනවා. මෙයා 34000ක් දෙන්න කැමතියි. දැන් මෙහෙම තිබුණොත් එහෙම අපි කියන්නේ සාධක වෙළඳපොළ සමතුලිත. ඒතකොට සාධක වෙළඳපොළ සමතුලිත වෙන්න නම් එක්ක මෙයා 34000ට කැමති වෙන්න ඕනේ. එක්ක මෙයා 35000ක් ගෙවන්න කැමති වෙන්න. ඒ කියන්නේ ශ්‍රමිකයාට ලැබෙන මිලයි ආයතන ප්‍රධානියා ගෙවන මිලයි සමාන වෙන්න බෑ. නැත්තම් ඒගොල්ලෝ එකඟතාවයකට එන්නේ නැහැනේ. එතකොට බොහෝ වෙලාවට මෙයා තීරණය වෙනස් කරනවා අඩු. හරි. ඊට පස්සේ මෙයා කියනවා හරි කමක් නැහැ. මම කැමති 34000 වැටුපට කියලා. එතකොට එයා මොකද කරන්නේ? එයාගේ මිල ටිකක් අඩු කරගන්න. අන්න දැන් ඉල්ලුම් මිලයි සැපයුම් මිලයි සමාන වෙනවා. හරි. ඉල්ලුම් මිලයි සැපයුම් මිලයි සමාන වෙනවා. අන්න ශ්‍රම වෙළඳපොළ සමතුලිත මිල තීරණය වෙනවා. හරිද? ශ්‍රම වෙළඳපොළේ සමතුලිත මිල තීරණය වෙනවා. ප්‍රමාණය කියලා මෙතන අදහස් කරන්නේ වෙළඳපොළක් සමතුලිත නම් මිලක් තියෙන්න ඕන සමතුලිත ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙයා කලින්ම අර කිව්වනේ දවසට පැය කීයක් වැඩ කරන්න ඕනද? ඒ වගේ දවස් කීයක් වැඩ කරන්න ඕනද කියලා. එතකොට අපි හිතමු මාසෙක දවස් 28ක් වැඩ කරන්න ඕනි කියලා. මෙයා ඒ 28ට කැමති වෙලානේ. එයා බලාපොරොත්තු වෙන වැටුප කිව්වේ. ඒකවල ප්‍රමාණය තීරණය වෙලා තියෙන්නේ. දැන් මිලක් තීරණය වුණා. ඔන්න දැන් ශ්‍රම වෙළඳපොළ සමතුලිතයි. ඒතකොට මේකට අපි කියනවා සමතුලිත වැටුප් මට්ටම. මේ තියෙන සමතුලිත ශ්‍රම දින හරි ශ්‍රම පැය හරි ප්‍රමාණය. මේක නා ශ්‍රම දින ප්‍රමාණය. හරිද? හරි. එතකොට ඔන්නෝම උනාම අපි කියනවා ශ්‍රම වෙළඳපොළ මොකක් වුණා කියලා. සමතුලිත වුණා කියලා. හරි. එතකොට මේකේ හරි මේ දෙන්නටම බලය තියෙනවා මේ මිල තීරණය කර ගැනීම සඳහා. දෙන්න සාකච්ඡා කරනවා. අපි ඒවට කියනවා කේවල් කරනවා කියලා. හරි. කේවල් කළා මේ මිල එකඟතාවයකට එන්න පුළුවන්. පැහැදිලි? මිල එකඟතාවයකට එන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍ය ශ්‍රම වෙළඳපොළ සමතුලිතය කියලා කියන්නේ. එතකොට ශ්‍රම ඉල්ලුම සහ ශ්‍රම සැපයීම සමාන වෙනකොට අපි කියනවා ශ්‍රම වෙළඳපොළ සමතුලිත වෙනවා කියලා. හරිද? හරි. ඒක තමයි දල වශයෙන් මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් මම මෙහෙම උගන්වගෙන යද්දී ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙයි නේද? හරිද? ඒක අහන්න ඕනේ මේ වෙලාවේ. හරිද? ඒක මේ වෙලාවෙම අහන්න ඕනේ.
නැත්නම් ඉස්සරහ කොටස් වලට යනකොට අර මුල අමාරු කොටසක් ඉතුරු වෙලා තිබුණොත් එහෙම ඔයාට ඉස්සරහ කොටස් ටික තේරෙන්නේ නැති වෙනවා. හරිද? පැහැදිලිද? ඒ හින්දා මේ උගන්නගෙන යන අතරතුර ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඕන. හරි? තේරුණාද? හරි. දැන් ඔයාලට මම ශ්‍රම ඉල්ලුම් වක්‍රයයි ශ්‍රම සැපයුම් වක්‍රයයි එදා කියා දුන්නානේ. එතකොට මේ වගේ අපි වෙළඳපොළක් ඇන්දොත් එහෙම මම මෙතන දැම්මේ ඔයාට සාධක මිලනේ. එතකොට මම ශ්‍රමයෙන් හින්දා මම ගන්නම්කො වැටුප කියලා. සාධකයේ මිල වැටුප. හරිද? මේ පැත්තට ගන්නවා ප්‍රමාණ. එතකොට දැන් මේක මම ගන්න ශ්‍රමයේනේ. එතකොට ශ්‍රම ඒකක. ශ්‍රම ඒකක ප්‍රමාණ. හරි. ඒක ශ්‍රම පැය වෙන්න පුළුවන්, ශ්‍රමිකයන්ගේ දින වෙන්න පුළුවන්. එතකොට ඉල්ලුම් වක්‍රය සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ හැඩයක් ගන්නෙ. හරි. D පැහැදිලිද? හරි D. සැපයුම් වක්‍රය මෙන්න මේ වගේ හැඩයක් ගන්නෙ. S පැහැදිලිද? S. හරි. එතකොට මේ සාධක නැත්නම් ශ්‍රම සැපයුම් වක්‍රය සහ සාධක ඉල්ලුම් වක්‍රය නැත්නම් ශ්‍රම ඉල්ලුම් වක්‍රය මම ශ්‍රමයේ වෙන උදාහරණයක් ගත්තේ ඡේදනය වෙන තැන අපි කියනවා සමතුලිතය කියලා. මේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙන සාධකයේ මිලනේ. මේ තියෙන්නේ සමතුලිත සාධක මිල. පැහැදිලිද? සමතුලිත මිල. ඒ කියන්නේ මොකක්ද? සමතුලිත වැටුප් මට්ටම තමයි මේ තියෙන්නේ. මේ සමතුලිත වැටුප. ඊට පස්සේ අපි මේ පැත්තට ගියොත් එහෙම මෙතන තියෙනවා සමතුලිත ප්‍රමාණය. ඒ කියන්නේ ඒවා මොනවද? ශ්‍රම ඒකක. හරි ශ්‍රම ඒකක. හරි. දැන් මේක තමයි සමතුලිත. ඕනනම් අපිට එතනදී E කියලා දාන්න පුළුවන්. සමතුලිත. පැහැදිලිද? හරි. කොහොම තමයි සමතුලිත වෙළඳපොළක් නිරූපණය කරන්නේ සාධක වෙළඳපොලේදී. හරිද? මේ වැටුපට පුතේ අපිට ඉංග්‍රීසියෙන් W කියලා දාන්න පුළුවන්. ඒතර මෙතෙන්ට W කියලා වුණා දාන්න පුළුවන්. පැහැදිලිද? හරි. මෙතෙන් ඉතින් Q කියලා දාන්න පුළුවන්. හරිද? මෙතෙන්ට Q කියලා දාන්න පුළුවන්. ඉංග්‍රීසි අකුරු වලින් දානවනම්. හරි. නැත්නම් සිංහලෙන් දාන්න පුළුවන්. හරි. එතකොට ඔයා ප්‍රස්තාර ඇඳ ගන්න ඕනේ මේ ටික ඔක්කොම සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. ඉස්සෙල්ලා අපි නෝට් එක බලලා ඊට පස්සේ ප්‍රස්තාරය අඳගමු. සාධක ඉල්ලුම් වක්‍රය සහ සාධක සැපයුම් වක්‍රයේහි අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඉල්ලුම් සහ සැපයුම වෙනස් වෙලා සාධක මිල සහ සමතුලිත ප්‍රමාණයෙන් තීරණය වේ. ඉහත රූප සටහනට අනුව ඒ ලක්ෂ්‍ය ශ්‍රම වෙළඳපොළ සමතුලිත අවස්ථාව. එහෙනම් මේක අපි E කියලා දාලා හරියන්නේ නැහැ. A කියලා දාන්න ඕනේ. හරිද? ඒ ලක්ෂ්‍ය ශ්‍රම වෙළඳපොළ සමතුලිත අවස්ථාව නැත. එහිදී සමතුලිත වැටුප් අනුපාතය W වේ. කිසියම් සාධක සේවාවක මිල මගින් පෙන්වුම් කරන මේ එම සාධකයේ ඉපයීම. ශ්‍රමයේ ඉපයීම තමයි මේ මිල මගින් පෙන්නන්නේ. හරි? එහෙනම් පුතේ ඔයා මේක අඳගන්න ඉස්සෙල්ලා. හරි. ඉඳගෙන ඇඳලා ඉවරයි කියලා දාන්නකො උතන මැසේජ් එක. හරි. ඉඳගත්තා නම් ඇඳලා ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. හරිද?
හරි ඉවර ඇති දැන් නේද? එහෙනම් මේක වකනවා. ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා සංක්‍රාම ඉපයුම් කියන. හරි සංක්‍රාම ඉපයුම් කියන. තව ඔකටම සම්බන්ධ අනිත් මාතෘකාව තමයි ආර්ථික බදු කුලිය කියන එක. හරි. එතකොට අපි දැනගන්න ඕනි සංක්‍රාම ඉපයුමක් කියන්නේ මොකක්ද? හරි. ඒක මෙන්න මේ වගේ සරලව තේරුම් ගත්තොත් හරි. සරලව තේරුම් ගත්තොත් මෙන්න මෙහෙම කතාවක්. හරි. ශ්‍රමිකයෙක් ඉන්නවා. දැන් මේකට ඉඩමක් ගන්න පුළුවන් මොකක් හරි යන්ත්‍රයක් සූත්‍රයක් මොකක් හරි ගන්න පුළුවන්. හොඳේ. අපි ගමුකෝ ශ්‍රමිකයෙක්ව. හරි ශ්‍රමිකයෙක්ව ගමුකෝ. එතකොට මේ ශ්‍රමිකයා මොකක් හරි රැකියාවකට යනවා. හරිද? මොකක් හරි රැකියාවකට යනවා. එතන මේ ශ්‍රමිකයා මොකක් හරි රැකියාවකට ගිහිල්ලා ඒ රැකියාවෙන් බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් ඒ රැකියාවෙන් බලාපොරොත්තු වෙන අය අවම වශයෙන් මාසිකව රුපියල් 30000. හරිද? ඒ කියන්නේ එයා බොහොම කැමැත්තෙන් රස්සාවට යන්න නම් හරිද? කැමැත්තෙන් රස්සාවට යන්න නම් රස්සාවට යන්න හිතෙන්න නම් දැන් අපිට කියන්නේ අපෝ යන්න හිතෙන්නේ නැහැ මට ඔකට කියලා. එහෙම නෙවෙයි. මම උදේ පාන්දර නැගිටලා නේ බොහොම කැමැත්තෙන් රස්සාවට යන්න නම් තෘප්තියකින් යුක්තව රස්සාව කරන්න නම් මං අවම වශයෙන් මාසික රුපියල් 30000ක් බලාපොරොත්තු වෙනවා. හරිද? මේ 30000 හම්බ වෙන්නේ නැත්තම් මං වෙනත් රස්සාවකට යනවා. එතකොට මේ ශ්‍රමිකයාව මේ රස්සාව තුල රඳවා තබා ගන්න ඒ ශ්‍රමිකයා අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලක් තියෙනවා. අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලක් තියෙනවා. අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලක් තියෙනවා.
හරි. එතකොට අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලට තමයි අපි කියන්නේ සංග්‍රාමී ඉපයීම කියලා. දැන් ඔබ ඉඩමක් පැත්තෙන් ගත්තොත් එහෙම මුදේ මං ඉඩමක් බද්දට දෙන්න නැත්නම් කුලියට දෙන්න අවම වශයෙන් බලාපොරොත්තු වෙන ගාන. ඒ ගාන හම්බ වෙන්නේ නැත්නම් මම ඒ කුලියට දෙන්නේ නැහැ. හරිද? මැෂින් එකක් නම් මැෂින් එකක් පැයකට හරි දවසකට හරි කුලියට දෙන්න බලාපොරොත්තු වෙන මුදල. ඊට වඩා අඩුවෙන් හම්බ වෙනවා නම් මම ඒක කුලියට දෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි කුලියට නොදී. දැන් මේ වගේ අය කියන්නේ මාසෙකට 30000ක්වත් නැත්නම් ඊට වඩා හොඳයි රස්සාව නොකර ඉන්න. ඔයාලගේ වල නම් කියනවා ඇති මාසෙකට මෙන්න මෙච්චරක්වත් තේඩමෙන් ආදායම එන්නේ නැත්නම් ඊට වඩා හොඳයි දලු කඩන්නේ නැතුව ඉන්න. එහෙම කියනවා නේ. දලු කිලෝ එකක් වෙන මේ ගානවත් නැත්නම් ඊට වඩා හොඳයි දලු කඩ නැතුව ඉන්න. එහෙම කියනවා. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ තියෙනවනේ මේ සාධකයේ සපයලා අපි අඩුම කීයක් බලාපොරොත්තු වෙනවද කියලා. අඩුම බලාපොරොත්තු වෙන ගාන අවම වශයෙන් බලාපොරොත්තු වෙන ගානක්. සමහර වෙලාවට අපිට ඒ අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලට වඩා වැඩිපුර මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නේ මම රස්සාව කරන්න රුපියල් 30000ක් අඩුම බලාපොරොත්තු වෙනවා. ඉන්ටර්විව් එක වෙලාවේ හාම්පුතා කිව්වොත් එහෙම 35000ක් දෙන්නම් කියලා. හරිද? 35000ක් දෙන්නම් කියලා. එතකොට මම අවම වශයෙන් බලාපොරොත්තු වෙන ගානට වඩා මට කීයක් වැඩිපුර හම්බ වෙනවද? දැන් මම අඩුම බලාපොරොත්තු වෙන්නේ 35000. ආයතනයේ ගෙවන්න කැමති වෙනවා සෝරි මම අවම වශයෙන් බලාපොරොත්තු වෙනවා 30000 ආයතනයේ ගෙවන්න කැමති 35000. එතකොට මම බලාපොරොත්තු වෙච්ච මුදලට වඩා මට වැඩිපුර කීයක් හම්බ වෙලා තියෙනවා? ඔව් මම බලාපොරොත්තු වෙන මුදලට වඩා මට රුපියල් 5000ක් හම්බ වෙනවා. හරිද? එතකොට ඒක මම අර මේ රැකියාවේ රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙන අවම ගන්නට වඩා වැඩිපුර අතිරික්තව හම්බ වෙච්ච ප්‍රමාණයෙන් හරි ඒකෙන් මම තව දිරිමත් වෙනවා. එතකොට මම අවම වශයෙන් මාසිකව බලාපොරොත්තු වෙන මුදලට වඩා අතිරික්තව මොනවා හරි ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒ අතිරික්තව ලැබෙන ප්‍රමාණයට අපි කියනවා මොකක්ද? ආර්ථික බදු කුලිය කියන්නේ. මොකක්ද ඒතර ආර්ථික බදු කුලිය කියන්නේ? මොනවා හරි සාධකයක් සපයලා සාධකයක් සපයන එකට අපි කියනවා මෙන්න මෙහෙම වචනයක්. මොනවා හරි සාධකයක් නිෂ්පාදන කටයුත්තකට සපයන එකට කියනවා අපි මෙන්න මෙහෙම වචනයක්. මොකක්ද? සේවානියුක්ත කරනවා. එතකොට නිෂ්පාදන සාධකයක් සේවානියුක්ත කිරීමෙන් සාධකයක් සේවානියුක්ත කිරීම සඳහා අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලට අපි කියනවා මොකද්ද? සංක්‍රාම ඉපයීම. එතකොට මොකක් හරි සාධකයක් සේවානියුක්ත කරලා අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලට වඩා වැඩිපුර ටිකක් තියෙනවා. ඒ කියන්නේ සංක්‍රාම ඉපයුම් ඉක්මවා ගිය මුදලක් අපිට ලැබෙනවා නම් ඒකට අපි කියනවා මොකක්ද? ආර්ථික බදු කුලිය කියලා. ආර්ථික බදු කුලිය. එතකොට පුතේ සාධකවල ඉපයීම ඇතුලේ මේ කොටස් දෙකම තියෙන්න පුළුවන්. මොනවාද කොටස් දෙක? ආර්ථික බදු කුලියයි සංග්‍රාම ඉපයීමයි කියන කොටස් දෙකම තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සංග්‍රාම ඉපයීම විතරක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ආර්ථික බදු කුලිය විතරක් තියෙන්නත් පුළුවන්. ඒවා අපි අවස්ථානුකූලව කතා කරමු. හරි. එහෙනම් ඔන්න දැන් ඔයාලට සාමාන්‍ය අදහසක් තියෙනවා සංග්‍රාම ඉපයීම සහ ආර්ථික බදු කුලිය සම්බන්ධ. එහෙනම් මොකද සංග්‍රාම ඉපයීම කියලා කියන්නේ? මොකක් හරි සාධකයක් සේවානියුක්ත කිරීම සඳහා ඒ සාධකයේ හිමිකරුවා විසින් අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදල. හරි. එතකොට අවම වශයෙන් බලාපොරොත්තු වෙන මුදලට වඩා වැඩිපුර කීයක් හරි ලැබෙනවා නම් ඒවට අපි කියනවා මොනවද? ආර්ථික බදු කුලිය කියලා. පැහැදිලිද? එතකොට සාධකයක ඉපයීම ඇතුලේ ඔය දෙකම තියෙන්නත් පුළුවන්, එකක් තියෙන්නත් පුළුවන්. හරි. දැන් මෙතනින් එහාට අපි ඒවා කොහොමද තියෙන්නේ කියලා කතා කරමු. හරි. චුට්ටක් අපි සංක්‍රාම ඉපයීම එක බලමු.
කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා. ඒ කියන්නේ දැනට ශ්‍රමිකයෙක් නම් දැනට ඉන්න රස්සාවේ තියාගන්න. හරි. වගාවක් භූමියක් නම් දැනට කරන වගාව ඒ විදිහටම තියාගන්න. හරි. පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා එම සාධකය අපේක්ෂා කරන අවම මිල එම සාධකයේ සම්ක්‍රාම ඉපැයීම ලෙස හැඳින්වේ. යම් සාධකයක් සේවා නියුක්ත කරවීම සඳහා ගෙවිය යුතු අවමය සංක්‍රාම ඉපයුම් වේ. ඒක අනිවාර්යෙන් මතක තියාගත යුතු කොටස. මේ දෙක highlight කරගන්න ඕනේ. මොකද්ද? කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා එම සාධකය අපේක්ෂා කරන අවම මිල එම සාධකයේ සංක්‍රාම ඉපැයීම ලෙස හැඳින්වේ. යම් සාධකයක් සේවා නියුක්ත කරවීම සඳහා ගෙවිය යුතු අවමය සංක්‍රාම ඉපැයීම වේ. පැහැදිලිද? ඊට පස්සේ අනිත් එක බලමු. ඒක highlight කරගන්න. ඒ සම්පූර්ණ කොටස වරහන් ඇතුලේ තියෙන ටිකත් එක්කම. සාධකයට එම අවම ප්‍රමාණයවත් ලබාගත නොහැකි නම් එම සාධකය තවදුරටත් එම කාර්යයේ නිරත නොවි ඉපයීම් ලබාගත හැකි වෙනත් භාවිතයක් කරා ඉවත් වී යයි. දැන් මේක නම් 30000ක් හම්බ වෙන්නේ නැත්නම් අඩුව එයා වෙන රස්සාවකට යනවා. මේ නිසා නිෂ්පාදන කාර්යයක සිට තවත් නිෂ්පාදන කාර්යයකට සම්පත් මාරු වීම වැළැක්වීම සඳහා සාධකයට අවශ්‍ය අවම ඉපයීම සංක්‍රාම ඉපයීම මගින් පිළිබිඹු කෙරේ. ඒ කියන්නේ වෙන වැඩකට යන්නේ නැතුව කරන වැඩේම එයාව රඳව ගන්න අවශ්‍ය ගන්න. අන්න ඒකත් highlight කරගත්තා නම් හොඳයි. මොකද්ද? නිෂ්පාදන කාර්යයක සිට තවත් නිෂ්පාදන කාර්යයකට සම්පත් මාරු වීම වැළැක්වීම සඳහා සාධකයට අවශ්‍ය අවම ඉපයීම සංක්‍රාම ඉපයීම මගින් පිළිබිඹු කෙරේ. ඒකත් බලා ගන්නකො. ඒකත් highlight කරගන්නකො. එහෙයින් සාධකයක වර්තමාන භාවිතයේ ආවස්තික පිරිවැය සංක්‍රාමික වීම වලින් පෙන්වුම් කරා. ඒ කියන්නේ සියලුම කැපකිරීම ටික කරලා මේ රස්සාව යා රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙන මුදල. ඒකට වෙන රස්සාවකින් හම්බ වෙන ආදායම යා අයිමි කරගෙන තමයි මේ රස්සාවේ ඉන්නේ. හරි. කිසියම් සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබාගත හැක්කේ එම ආවස්තික පිරිවැය පියවීමට ප්‍රමාණවත් ආදායමක් ලැබේ නම් පමණයි. ඒ කොටස් ටික එච්චර වැදගත් නෑ. මම කිව්ව කොටස් දෙක highlight කරගන්න. හරි. ඊට පස්සේ අපි යනවා ආර්ථික බදුකුලිය ගැන කතා කරන්න. කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා අපේක්ෂා කරන අවම ගෙවීම ඉක්මවා ආදායමක් උපයා ගන්නේ නම්, ඒ කියන්නේ සංක්‍රාමික වීම වලට වඩා වැඩිපුර හම්බ වෙනවා නම් එම අතිරික්ත ආදායම ආර්ථික බදු කුලිය ලෙස හඳුන්වනු ලැබේ. ඒ කොටස highlight කරගන්න වෙනවා. හරි. එනම් සාධකයක වර්තමාන ඉපයුම්, ඒ කියන්නේ සංක්‍රාමක වීම ඉක්මවා යන්නේ නම්, දැන් අපි හම්බ කරගන්න ගාන සංක්‍රාමික වීම වලට වඩා වැඩි නම් ඒ ඉක්මවා යන ප්‍රමාණය ආර්ථික බදු කුලියෙන් පෙන්නු. ඒක පළවෙනි වචනේ highlight කරගත්තා නම් ඇති. හරි. ආර්ථික බදු කුලිය හා සංක්‍රාමික ඉපයුම් පහත ආකාරයට ප්‍රස්තාර සටහනක් මගින් පෙන්වුම් කළ හැකියි කියලා කියනවා. හරි. මොනවා හරි අපහැදිලි දැනක් තියෙදි කියන්න. ඔව් මොනවා හරි අපහැදිලි දැනක් තියෙදි සංක්‍රාමික ඉපයුම් වල සහ ආර්ථික බදු කුලියේ. ඔව් තියෙනදී කියන්නේ පුර නැත්තම් නැහැ කියන්න පුළුවන් නේ. ඔව් මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙයි. ඔව් පස්සේ ආනට වඩා හොඳයි නේ දැන් අහන්න පුළුවන් නම් වටින නේ. හරි. මොකද අවලක් නැතුව හරි. දැන් මේ හරි. දැන් අපි සාධකයක් සේවා නියුක්ත කරන්න නම් සාධක වෙළඳපොළ සමතුලිත වෙලා තියෙන්න බෑ. ඒ කියන්නේ ඔයාට රස්සාවක් කරලා පඩි හම්බ වෙන්න නම් ඔයා ඉන්ටර්විව් එකට ගිහිල්ලා එයා ගෙවන පඩියට එකඟ වෙලා එයා කියන කොන්දේසි වලට යටත් වෙලා ඔයා රස්සාව කරන්න බෑ. ඒ කියන්නේ ශ්‍රම වෙළඳපොළ නම් ශ්‍රම වෙළඳපොළ සමතුලිත වුණාට පස්සේ තමයි අපිට සංක්‍රාමික වීම හෝ ආර්ථික බදු කුලිය ගැන කතා කරන්න පුළුවන්.
භූමිය නම් භූමි වෙළඳපොළ සමතුලිත වුණාට පස්සේ තමයි අපිට සාම්ප්‍රායික විප්ලවයක් ගැන හෝ ආර්ථික බදුකුලිය ගැන කතා කරන්න පුළුවන්. හරි. එතකොට අපි සරල රේඛාව විදිහට නෙමෙයි ශ්‍රම සැපයීමක් සහ ඉල්ලුමක් ඇන්දේ කලින් කොටස් වල. අපි මෙතන පොඩ්ඩක් අධ්‍යයන පහසුව සඳහා අර වක්‍රාකාර රේඛාව වෙනුවට සරල රේඛාව පාවිච්චි කරනවා ශ්‍රම ඉල්ලුම් වක්‍රය සහ ශ්‍රම සැපයීම වක්‍රය සම්බන්ධයෙන්. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම අපි වෙළඳපොළ අඳිමු. මෙතන තියෙනවා සාධකයේ මිල. හරි. මෙතන තියෙනවා සාධක ප්‍රමාණ. සාධක ප්‍රමාණ. හරි. එතකොට මම අර වක්‍රාකාර රේඛාව වෙනුවට අර කිව්ව විදිහට සරල රේඛාව තමයි ගන්නෙ. D ඔන්නෝම සමතුලිත වෙනවා. මේක අපි D කියලා දැම්මොත් මෙතන තමයි සමතුලිතය. එතෙන්ට අපි E කියලා දානවා. හරිද? එතකොට මේ පැත්තට තියෙනවානේ සමතුලිත සාධක මිලක්. මේ පැත්තට තියෙනවා සමතුලිත සාධක ප්‍රමාණය. එක කියලා දාමුකෝ. හරිද? එතකොට මේක හරිය ලේසි පුතේ මතක තියාගන්න. දැන් ඔයා මට යෝජනා කරන්න මේ සාධක වෙළඳපොලේ සාධකයට සමතුලිත මිලක් තියෙනවා සාධකයට සමතුලිත ප්‍රමාණයක් තියෙනවා. මේ සාධකයේ වෙළඳපොලට සපයලා සාධකයේ අයිතිකාරයා උපය ගන්න ආදායම හොයාගන්නේ කොහොමද? ඒකට සූත්‍රයක් යෝජනා කරන්න බැයිද මට? සාධකයේ අයිතිකාරයා සාධකයේ සැපයුවහම නැත්නම් සාධක අයිතිකාරයෝ සාධක සැපයුවහම ඒගොල්ලන්ට ලැබෙන මුළු ආදායම හොයාගන්න ක්‍රමයක් නැහැ. සූත්‍රයක් මොකක් හරි එකක් යෝජනා කරන්න බෑ. අපි මේවා දෙවෙනි පාඩමේ කතා දෙවෙනි පාඩමේ අපි මේ වගේ සමතුලිතයක් වෙලාවක ආදායම හොයන විදිය උගන්වලා තියෙනවා. නිෂ්පාදක අතිරික්තය හොයපු හැටි මතක නම් ඔයාලට ආදායම හොයාගන්න විදිය මතකයි මුළු ආකාරය. දැන් මේකේ මුළු ආදායම හොයාගන්නේ කොහොමද? ඔව්. මොකක් හරි එකක් නැද්ද? කරන්න ක්‍රමයක්? කියන්නකෝ බලන්න මොනවා හරි. ඔව් මොනවා හරි කියන්නකෝ. මුළු ආදායම හොයාගන්න ක්‍රමයක් නැද්ද? ඔව් සාධක වෙළඳපොලේ සමතුලිත මිලක් තියෙනවා පුවමාරු වෙන සාධක ප්‍රමාණයක් තියෙනවා. එතකොට සාධක අයිතිකාරයන්ට ලැබෙන ආදායම හොයාගන්න ක්‍රමයක්. ඔව් ප්‍රමිති උත්තරේ හරි වාගේ. ප්‍රමිති උත්තරයක් දෙනවා හරි. අනිත් අය ඔව් කියන්න බලන්න. දැන් මෙහෙම හිතමු. ඕක මම තව පොඩ්ඩක් සරල කරලා දෙන්නම්. ඔයාට මාසෙකට නැත්නම් දවසකට රුපියල් 500ක් ගෙවනවා. හරිද? ඔයා ඒ වගේ දවස් 25ක් වැඩ කරනවා. දැන් මට කියන්න ඔයාගේ ආදායම කීයද කියලා. ටික සරල කරා. ඔයා දවස් 25ක් වැඩ කරනවා. දවසකට ඔයාට ගෙවනවා ඒගොල්ලෝ රුපියල් 500ක්. දැන් මොකද වෙන්නේ? දැන් ඔයාගේ ආදායම කීයද? අන්න දැන් තේරෙනව නේද? අන්න හරිය. අපිට දැන් 500 ගුණ කරන්න තියෙන්නේ 25. එහෙනම් මේ සාධක අයිතිකාරයට ලැබෙන මුළු ආදායය අපි ඒක ඉංග්‍රීසි අකුරු වලින් කියමුකෝ. මුළු ආදායම
PR කියලා ගත්ත හැකිනේ අපිට සමානයි P1 ගුණ කිරීම Q1 හරි ඔහොමනේ වාදන මේක ගත්තේ දවසකට 500ක් ගෙවනවා දවස් 25ක් වැඩ කරනවා එතකොට ඔයා කියනවා 12500ක් හම්බ වෙනවා අන්න මුළු ආදායම දැන් මුළු ආදායම එතකොට නියෝජනය කරන කොටස මෙන්න මේ ටිකනේ මේ ත්‍රිකෝණ කෑල්ලයි මේ ත්‍රිකෝණ කෑල්ලයි ඒ ටික අපි අකුරු වලින් කිව්වොත් මෙන්න මේ ටික ආදායම මුළු ආදායම පෙන්නන්නේ මෙන්න මේ ටික මම ලියන්නකො මෙතන PR මෙහෙම කියමුකෝ මෙතන ලියුම් පේනවනේ නේද මුළු ආදායම අපි කියන්නේ P1 ගුණ කිරීම Q1 කියලානේ. මේක මෙහෙම කියන්නත් පුළුවන් මේ සම්පූර්ණ කොටුවක් නේ එතකොට. P1 E Q1 සහ මේ මූල ලක්ෂ්‍ය. මෙන්න මේ ටික සමාන වෙන්න බෑ එතකොට 12500කට. මේ කිව්ව කතාව තේරුණායක ඔබලා? මුළු ආදායම මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන් කියන එක තේරුණාද? ඔව් අත උස්සන්න පුළුවන්. ඔව් මේක තමයි මේ සාධකයෙන් හම්බ වෙච්ච මුළු ආදායම කියන්නේ. හරියට හරි. හොඳයි ඈ. හා ඊට පස්සේ මේ බලන්න දැන් අපිට මේ මුළු ආදායම කෑලි දෙකකට කඩන්න පුළුවන් පුතේ. ඇයි? මේ ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ. හරි. එතකොට අන්න මෙන්න මෙහෙමයි ලෝකාර. දැන් මේ වෙලාවේ අපේ ආදායම ඇතුලේ කෑලි දෙකම තියෙනවා. සංග්‍රාමීය නිසා ආර්ථික බදුකුලින් දෙකම තියෙනවා. අපි ඒක වෙන් කරගන්නේ මෙහෙම. මේ සාධක සැපයුම් රේඛාව තියෙනවනේ. සාධක සැපයුම් රේඛාවෙන් යට කොටසක් තියෙනවනේ. ඒකට එක නමක් කියනවා මේ උඩ කොටසට තව නමක් කියනවා. පැහැදිලිද? හරි. ඔයාලට මතක නම් තුන්වෙනි පාඩමේ නිෂ්පාදක අතිරික්තය කියලා එකක්. ඒකට මේක සමාන නැහැ හොඳේ. හරි. ඒක තියෙන්නේ භාණ්ඩ වෙළඳපොලේ. අපි නිෂ්පාදක අතිරික්තය කියලා කිව්වේ සැපයුම් රේඛාවෙන් උඩ කොටසද යට කොටසද? නිෂ්පාදක අතිරික්තය කියලා කිව්වේ සැපයුම් රේඛාවට උඩ කොටසද යට කොටසද? උඩ කොටසනේ නේ අන්න හරි. නිෂ්පාදක අතිරික්තය කියලා කිව්වේ මොකක්ද එතකොට එයාට තියෙන වාසිය අතිරික්ත නේ. දැන් මේකේ අතිරික්තය කියලා කියන්නේ ඒ කියන්නේ ශ්‍රම වෙළඳපොලේ ශ්‍රමය සපයන එක්කෙනාට තියෙන අතිරික්ත ප්‍රමාණයට අපි කියවනේ ආර්ථික බදු කුලිය කියලා. එතකොට අර භාණ්ඩ වෙළඳපොලේ නිෂ්පාදකයාට තිබිච්ච අතිරික්තය වගේ තමයි සාධක වෙළඳපොලේ සාධක සැපයුම් කරුවට තියෙන අතිරික්තය. එහෙනම් භාණ්ඩ වෙළඳපොලේ නිෂ්පාදකයාට තිබිච්ච අතිරික්තය වෙනුවේ මේ කොටසේ. එහෙනම් අපිට කරන්න පුළුවන් මෙහෙම. සාධක වෙළඳපොලේ සාධක නිෂ්පාදනය කරන එක්කෙනාට සාධක සපයන එක්කෙනාට තියෙන අතිරික්තය මේ කොටස කියලා කියන්න පුළුවන්. එහෙනම් ආර්ථික බදුකුලිය මේක මොකක්ද? සංක්‍රාම ඉපයුම්. පැහැදිලි. එහෙනම් සැපයුම් රේඛාවෙන් යට ටික මොනවද? සංක්‍රාම ඉපයුම් සැපයුම් රේඛාවෙන් උඩ ටික ආර්ථික බදුකුලිය. මේ කැලල අපිට අදාළ නැහැ. ඇයි ඒ? දැන් අපි මේ සාධක අයිතිකාරයට හම්බ වෙන ආදායම ගැන කතා කරන්නේ. ඒතර මෙහි ආදායමක් නැහැනේ. ආදායම තියෙන්නේ මෙන්න මේ කොටුව ඇතුලේ විතරයි. ආදායම තමයි අපි කෑලි දෙකකට කඩාගන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? සංක්‍රාම ඉපයුම්. අකුරු වලින් කිව්වොත් කොයි ටිකද? දැන් සංක්‍රාම ඉපයුම් කියන්නේ සැපයුම් රේඛාවෙන් යට ටිකනේ. මේ සැපයුම් රේඛාවෙන් යට ත්‍රිකෝණ. දැන් ඒක අකුරු වලින් කියන්නේ කොහොමද? ඔව්. අපිට දැන් වර්ගඵලය පැහැදිලිව ගණනය කරගන්න පුළුවන්. අකුරු වලින් කියන්නේ කොහොමද? ඔව්. මේ ත්‍රිකෝණේ සැපයුම් රේඛාවෙන් යට ත්‍රිකෝණේ අන්න හරිය. E Q1 මූල ලක්ෂ්‍ය. එහෙනම් සංක්‍රාමික වීම කියලා කියන්නේ මෙන්න මේ ටික. මේ තියෙන සංක්‍රාමික වීම. පැහැදිලිද? සංක්‍රාමික වීම.
අපි ඕන මෙහෙමත් ලියමුකෝ. ඔය ටිකද මේ පැත්තට පාඩම් කරලා තියෙන්නේ සංග්‍රාමික වේගය. පැහැදිලිද? හරි. ඊට පස්සේ ආර්ථික බදුකුලිය අපි ගත්තොත් ආර්ථික බදුකුලිය අපි ගත්තොත් ඒ ටික අකුරු වලින් කියන්න පුළුවන් කොහමද? T1 E මූල ලක්ෂය. මේ ත්‍රිකෝණය අපි ඒක දාමු මෙහෙම. කොහොමද අපි? පැහැදිලි? ඒක මෙහෙම අපිට ඕනම් පෙන්නන්න පුළුවන්. ඕන. එතකොට මේ දෙකේම එකතුවෙන් තමයි මේ වෙලාවේ මුළු ආදායම හැදිලා තියෙන්නේ. මේ මුළු ආදායම හැදිලා තියෙන්නේ. මෙහෙම කොටසකුත් තියෙනවා, මෙහෙම ටිකකුත් තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් ඔන්න සංග්‍රාමික වේගය සහ ආර්ථික බදුකුලිය කියන කොටස ඔහොම තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. හරි. මේ අහන්නකො. දැන් ඔයාගේ පිටු අංක 26 ප්‍රස්තාවයක් අඳින්න ඉඩ දීලා දෙනවා පල්ලෙහා වෙනම ඉඩ දීලා තියෙනවා. හරි. එතකොට ඕගොල්ලෝ මෙන්න මේ වැඩේ කරන්න. මොකද්ද? ප්‍රස්තාරේ උඩ කොටුවේ අඳින්න. ඊට පස්සේ මෙන්න මේවට මම ඉලක්කම් දෙකක් දානවා. හරි. ඉලක්කම් දෙකක් දානවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ. බලාගෙන ඉන්න. හොඳයි. මේ කොටස තියෙනවනේ. මේක හරියටම දෙකට බෙදා ගන්න. දරාගෙන ඉන්න ඕනේ. මේක දෙකට බෙදා ගන්න. දෙකට බෙදාගෙන ඉස්සෙල්ලම මේ පැත්තේ කියන්නේ වාගේ වම් අත පැත්තේ මේ ටික ලියා ගන්නවා. පිළිවෙලට පල්ලෙහා. මේ ටික විතරයි ලියන්න තියෙන්නේ. එහෙනම් චුට්ටක් පළවෙනි එක ලියලා රූලක් ඇරලා වගේ මේ දෙවෙනි එක ලියලා මේ මේක ඇඳගන්න මේ විදිහට නෑ. තුන්වෙනි දෙවෙනි එක ලියලා රූලක් කියලා මේක අරගෙන. හරි. ඊට පස්සේ මේ පැත්ත එතකොට ඉවරයි. ඊට පස්සේ මේ පැත්තට ගිහිල්ලා ඔයා ආපහු මොකද කරන්නේ? මුළු ආදායම කියලා P1 ගුණ කිරීම Q1 කියලා දාලා මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ අගයයි. මොකද්ද? P1 1000යි Q1 30යි. එතකොට මුළු ආදායම ඉලක්කමෙන් හොයන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ආයෙනවා සංක්‍රාමික වියුම් වල. හරි. ඒතකොට සංක්‍රාමික වියුම් වල ඔයා සංක්‍රාමික වියුම් කියන මේ පැත්තෙන් ලියනවා. හරි. අර කෙලින්ම. මේ පැත්තේ සංක්‍රාමික වියුම් ලියන්නේ. ඒකෙලින්ම මෙතනින් සංක්‍රාමික වියුම් කියලා ලියනවා. දැන් එතන තියෙන ත්‍රිකෝණයක් නේ. දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය ඔයා දන්නවා. එතකොට අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දෙකෙන් එක ගුණ කිරීම b ගුණ කිරීම h. ඒ සූත්‍රය පාවිච්චි කරලා සංක්‍රාමික වියුම් ටික කීයද කියලා හොයනවා. හරිද? ඊට පස්සේ තියෙන ආර්ථික බදුකුලියනේ. එතකොට අන්තිමට මෙතනනේ මේ පැත්තේ ලියලා තියෙන කෙලින්ම ආර්ථික බදුකුලිය කියලා ලිව්වා. ඉස්සරහ ලිව්වා මේක. ඊට පස්සේ පහලින් ඒ ත්‍රිකෝණ වර්ගඵලය හෙව්වා. පැහැදිලිද මම කිව්ව කතාව? මම කරන්න කිව්ව වැඩේ පැහැදිලිද? ඔව්ද නැද්ද? හැබැයි පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් ආය අහන්න හොඳේ. දැන් එහෙනම් පටන් ගන්න. මේක ඇඳලා මේක වම් අත පැත්තෙන් ලියලා කොලේ අර පල්ලෙහාට දෙකට බෙදලා දකුණු අත පැත්තෙන් අර මං කිව්ව ගණනය කිරීම කරලා ඉවරයි කියලා දාන්නකෝ. හරි. පටන් ගන්න.
හරි. ඉවරද නේද? හරි. මුකුත් ඒකේ අවුලක් තියෙද නෑ නේද? හරි. ප්‍රශ්නයක් නෑ නේ. හරි.
හොඳයි. දැන් අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. හරි. දැන් ඔය සාධකයේ තියෙන සැපයුම වෙනස් වෙනකොට මේ ආර්ථික බඳුකුලිය සහ සංක්‍රාමක ඉපයීම වෙනස් වෙනවා. හරි. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මෙතනින් එහාට බලන්න හදන්නේ. හරි. ගොඩක් අමාරු නෑ. හරි. හරි. සරල මාතෘකාවක්. මෙතන ඉන්නවද හවස 6යි 8යි අතර. හරි. හවස 6යි 8යි අතර පන්ති දින කවුද? සතියේ දවස්වල හවස 6යි 8යි අතර පන්ති දින කවුරු හරි ඉන්නවද? Right. accounts තියෙන්නේ කාගේද? අකලංග සර්ගේද? සඳරුවන් සර්ගේද? ඒ ස්ථිර ඒවා නැහැනේ. හරි. ස්ථිර ඒවා තියෙනවා මට කියන්න. හරි. සෙනසුරාදා ඉරිදා ගැන මම කතා කරන්නේ නැහැ. ඉරිදා කතා කරන්න පුළුවන්. ඉරිදා ගන්නවා මම. සෙනසුරාදා ගැන මම කතා කරන්නේ නැහැ. සඳුදා අකලංග වලට දෙමුකෝ. සඳුදා මොකද්ද බදාදා තියෙන්නේ පාර? ඔව් අකලංග සර්ගේ බදාදා මොකද්ද තියෙන්නේ? තියරි පන්තියක්ද? එහෙනම් මොකක්ද තියෙන්නේ? හරි කොහොම හරි කමක් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ගන්න නැහැ නේ. අපේ පේපර් ක්ලාස්නේ. හරි. ඒවා ඔයගොල්ලෝ මොකක් හරි කරලා බැලන්ස් කරගන්න. හරි. හරිද? ඒවා බැලන්ස් කරගන්න. පුතේ මම මෙහෙම වැඩක් කරනවා. මේක මෙහෙමයි. හරි. ඒ කියන්නේ අනිවාර්ය නැහැ මට මම කරන වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් නම් වටිනවා. හරි. ඒතකොට ඒගොල්ලන්ට යම් දෙයක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම බලාපොරොත්තු වෙන උපරිම ළමයි ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න. හරි. එතකොට මම මේ වෙලාව ගත්තේ අනිත් අයට උදේ වරු එහෙම තියෙන හින්දා. හරි. අතන රැයක ගොඩාක් අවුල් නම් ඒ වෙලාව මම පොඩ්ඩක් බලමු මේකට මොකක් හරි වෙන විකල්පයක් ගන්න. පැහැදිලි? හරි. නැත්නම් ඉතින් උදේ පාන්දර වෙලාවක් තමයි දාගන්න වෙන්නේ. ඉතින් උදේ පාන්දර ඔයගොල්ලෝ නැගිටින්න චුට්ටක් කම්මැලි නේද? හරි. ඒකයි වැඩි. මෙහෙම වැඩක්. මම ඒක මේ උගන්ලා ඉවර වෙලා කියන්න මොකද්ද කරන්න කියලා මට චුට්ටක් වෙලාව දැනගන්න යොමුනාව තිබ්බේ මොනවද ප්‍රශ්න තියෙනවද කියලා. ලොකු ප්‍රශ්නයක් නැහැ කාටවත්. හරි. හරි. නංගිලා මල්ලිලට පන්ති තියෙන දුර පුතාලා ඇති. ඒක කමක් නැහැ. උදේ පාන්දර හොඳයි ඉතින් ඕගොල්ලෝ නැගිටින්නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. හරි. නැගිටිනවා නම් 6ට නැගිටින්න වෙයි. පැහැදිලි. අපි ඒක උදේ දවල්ද කියලා බලමුකෝ. මම වැඩේ කිව්වහම ඔයාලට උදේ දවල්ද කියලා තීරණය කරන්න පුළුවන්. නංගිලා මල්ලිලාගේ පන්ති නැහැ කමන්නේ. ඒ කියන්නේ Zoom එකෙන් ලොග් වෙන්න අවශ්‍ය නැහැ. ඒක WhatsApp પર. ඔය උදේ බෑ ඔය. උදේ බෑ වැඩි හරියක් කම්මැලි උදේ නැගිටින්න. ඒක කමන්නේ ඒක අපි බලමු. හරි. අපි ඡන්ද විමසීමක් කරමු උදේ දවසට. හරි පස්සේ. ආයෙත් බලන්න. ඒක අපි බලමු. පොඩි වැඩක් කරන්න හදන්නේ ඒකයි. හරි. මේ තියෙන බලන්න. සැපයුම් නම් මෙතාවේ විවිධ වන විට ආර්ථික බදුකුලිය හා සංක්‍රාම ඉපයි. හරි. ඒ කියන්නේ සැපයුම් වක්‍රය අපි ඉගෙනගෙන තියෙනවානේ සැපයුම් වක්‍ර පහක්
අපි අර නම්‍යතාවයේ පාඩමේදී ඉගෙන ගත්තා සැපයුම් වක්‍ර තියෙන්න පුළුවන් 5. පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය කියලා වක්‍ර 5ක් තියෙන්න පුළුවන්. අපි ওই 5 ගැනම කතා කරන්න බලාපොරොත්තු නෑ මෙතනදී. 3ක් ගැන කතා කරමු. ඊටු දෙකක් අපිට කතා කරන්න පුළුවන්. හරි. දැන් අපි ඉස්සෙල්ලාම ගන්නවා සාධක වලට තියෙන සැපයුම් වක්‍රය ඒකීය නම්‍ය නම්. ඒකීය නම්‍ය නම් මොකද වෙන්නේ කියලා. හරි. දැන් ඒක තමයි අපි දැන් ඔය කතා කරේ කලින්. හරි. දැන් මේ 26 පිටුවේ අපි ඇඳ සැපයුම් වක්‍රය මොන වගේ? ඒකීය නම්‍ය එකක් නේ. පැහැදිලි? හරි. එතකොට මෙන්න මෙහෙමයි. මේ පැත්තේ තියෙනවා සාධක ප්‍රමාණය, මේ පැත්තේ තියෙනවා සාධක මිල. මිල සහ ප්‍රමාණය. හරි. එතකොට මේ තියෙන්නේ ඉල්ලුම් වක්‍රයට මේ තියෙන්නේ සැපයුම් වක්‍රය. හරිද? එතකොට මේම සමතුලිත මිල තියෙනවා සාධකයේ P1 මේම සමතුලිත ප්‍රමාණය තියෙනවා සාධක. මේක E මේක සමතුලිත ප්‍රමාණය. හරිද? දැන් සාධකයේ සැපයුම ඒකීය වෙනකොට ඒකීය නම් අපි අඳුරගන්නේ මූල ලක්ෂණය පටන් ගන්න. සංක්‍රාමයිකයුම් සහ ආර්ථික බදුකුලිය මොකද වෙලා තියෙන්නේ? අර සාධකයේ උපයන ආදායම කොහොමද බෙදලා ගිහිල්ලා තියෙන්නේ සංක්‍රාමිකයුම් සහ ආර්ථික බදුකුලිය අතර? ඔව් ආර්ථික බදුකුලිය සහ සංක්‍රාමිකයුම් මොනවා වෙලා තියෙනවද කියලා ඔයාලට පේන්නේ. මේ දෙක බැලුවම ඔයාලට මොකක් වෙලා කියලාද පේන්නේ? සමානයි කියලා පේනවනේ. අන්න හරි. එහෙනම් අපි ගන්න ඕනේ නිගමනය තමයි මොකද්ද? සාධක වලට තියෙන සැපයුම ඒකීය නම්‍ය වෙනකොට ඒකීය නම්‍ය වෙනකොට මොකද්ද වෙන්නේ? ආර්ථික බදුකුලිය සහ සංක්‍රාමික උපයම සමානව බෙදිලා යනවා. හරි. සමානව බෙදිලා යනවා. හරි. එතකොට අපි මේක මෙහෙම කරමු. මේක අපි මෙහෙම පාට කරනවා. මේක අපි මේ විදිහට පාට කරනවා. හරිද? ඊට පස්සේ ඔයාගේ ප්‍රස්ථාරය ඇඳෙන තැනට පහලින් ඉඩ තියෙනවා. එතන අපි මෙහෙම කොටුවක් ඇඳලා මේක දැම්මා කොහොම මෙතන ඉස්සරහින් ලියනවා මොකද්ද? ආර්ථික බදුකුලිය. ඊට පස්සේ තව කොටුවක් අරගෙන ඒකේ මෙහෙම දානවා. එතන ලියනවා සංක්‍රාම ඉපයුම්. හරිද? ඊට පස්සේ අපි ඊට පහලින් එතන ඉඩ තියලා තියෙන උන්දරා මෙන්න මෙහෙම ලියනවා අපි ආර්ථික බදුකුලිය හා සංක්‍රාම ඉපයුම් සමාන බව ඉපයුම් මෙහෙම අතර මුළු ආදායම කොහොමද බෙදලා යන්නේ? සමානව බෙදිය. සමානව බෙදිය. සාධකයෙන් හම්බෙන්නේ මුළු ආදායම මේ දෙන්න අතර සමානව බෙදලා යනවා. හරිද? අපි ඕක ඇඳගමු. මේක ඇඳලා ඊට පහලින් තියෙන ඉඩේ මේ දෙක මෙහෙම ලියලා ඊට පස්සේ පහලින් මේක ලියලා ඉවර කරන්න. ඊට පස්සේ අපි පූර්ණ අනම්‍ය සාධක සැපයීම ගැන බලමු. සංගාලයි කැන්දර ඉවර කරා. ඉවරයි කියලා දාන්න.
හරි නේද? හරි. එහෙනම් අපි ඒකම අහමු. හරිද? ඊට පස්සේ පූර්ණ අනම්‍ය සාධක සැපයීම. හරි පූර්ණ අනම්‍ය සාධක සැපයීම. මේ බලන්න. අපි ගත්තොත් එහෙම මේ පැත්තට ප්‍රමාණය මේ පැත්තට මිල මෙතන මූල ලක්ෂ්‍ය දාලා මේ තියෙන්නේ සාධක වලට තියෙන ඉල්ලුම් වක්‍රය. හරිද? දැන් මම පොඩ්ඩක් මේ පැත්තෙන් ඔයාලට ඒක පැහැදිලි කරන්නම්කෝ. හරි. දැන් පුතා ඒකීය නම්‍ය සාධක සැපයීමක් තියෙනකොට තමයි මේ දෙක සමාන වෙන්නේ. දැන් සාධක සැපයීම පූර්ණ අනම්‍ය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ වැඩක් වෙන්නේ. අපි මේ වක්‍රය තල්ලු කරගෙන යනවා මෙහෙට. එතකොට මේ වක්‍රය ගෙලින්නේ. දැන් මේ වක්‍රය කෙලින් වෙන්නේ මෙන්න මේ අතර එන්න එපා පූර්ණ අනම්‍ය වෙන්නේ. හරි. එතකොට යාළුවෝ කෙලින් කරන්න ලේසිම ක්‍රමය මොකද්ද? අපට ඕනම් පුළුවන් මෙහෙම හරවන්න. මෙහෙම ක්‍රවුමක් කරනකොට මෙහෙට ගන්න පුළුවන්. ඊට වඩා ලේසි පොඩ්ඩක් මෙහෙට තල්ලු කරන්න මෙයා කෙලින් අතර හැරෙනවා. හරි. දැන් නිකන් බලන්න මම ඔයාලට පෙන්නන්නකෝ මේ. දැන් මෙහෙමද තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මොනවද? ආර්ථික බඳුකුලි. මේ පැත්තේ තියෙන්නේ මොනවද? සංක්‍රාම ඉපය. දැන් මෙයාව මෙහෙට තල්ලු කරනකොට හරිද? මෙයාව මෙහෙට තල්ලු කරගෙන එනකොට මේක ඇතුලේ තියෙන සංක්‍රාම ඉපයීම් ටික අඩු වෙනවනේ. දැන් මෙයාට තියෙන ඉඩ අඩු වෙනවනේ. මෙයා මෙහෙට තල්ලු වෙනකොට ඒ ඉඩ පිරෙනව මොනවයින්ද? මේ උඩ තියෙන්නේ වේ. නිකන් මේකට වතුර පුරවලා තියෙනවා කියන මේ උඩ. හරි. උඩින් මෙහෙම බටයක් දාලා තියෙනවා. කොහොම? වතුර පිරෙන්නේ. දැන් දැනට පිටලා තියෙන්නේ මෙච්චර. මේක මෙහෙට යනකොට ඉඩ වැඩි වෙනවනේ. ඒකට තව මේ ටික පිරෙනවා. මේ ජාති වතුර වලින් තව පිරෙනවා. හරි. එතකොට මෙයා තල්ලු වෙලා මෙහෙටම එනවා. මෙන්න මෙතෙන්ට එනවා. හරි. එතකොට මේ වක්‍රය මෙහෙම තල්ලු වෙලා මෙතෙන්ට එනවා. එතකොට මේ වක්‍රය නැති වෙනවනේ. තල්ලු වෙලා මෙතෙන්ට ආවා. දැන් ඔන්න ඔහොම. එතකොට මේක සම්පූර්ණයෙන්ම පිරෙන්නේ මේ වයින්නේ. තේරුණාද? එතකොට ඔයාලට කියන්න පුළුවන් මොකද්ද? සාධකයේ සැපයුම පූර්ණ අනම්‍ය වෙන වෙලාවට ඒ සාධකයේ සමතුලිත වෙන්නේ මෙහෙමනේ. සම්පූර්ණ ඉපයුමම තියෙන්නේ මොනවද? ඔව්. සම්පූර්ණ ඉපයුමම තියෙන්නේ මොනවද? ඔව්. ආර්ථික බඳුකුලි. හරියටම හරි. ආර්ථික බඳුකුලි. ඇයි ඒ මෙහෙම හිටපු වක්‍රය මෙහෙට තල්ලු කරගෙන ආවම ඔක්කොම ටික පිරලා තියෙන්නේ ආර්ථික බඳුකුලි. ඕන්. ආර්ථික බඳුකුලි. ඒ වෙලේ සංක්‍රාම ඉපයීමක් නැහැ. සංක්‍රාම ඉපයීමක් නැහැ. පැහැදිලිද? එතකොට ඔයාගේ ඒකේ නම් මෙන්න මෙහෙම කරන්න වෙන්නේ. ඒ කියන්නේ පිටුවංග 27 තමයි අර සාධක සැපයීම පූර්ණ අනම්‍ය වෙන්නට මුළු සාධක වීම ආර්ථික බුදු කියන සමන්විතය කියන එක ලියලා තියෙන්නේ. හරි. එතන අපිට සුට්ටක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම. පූර්ණ අනම්‍ය සැපයීමේදී මුළු සාධක ආදායම ආර්ථික බදු කුලියෙන් සමන්විත වේ. ආර්ථික බදු කුලියෙන් සමන්විත වේ කියලා තමයි 27 පිටුවේ හිස්තැනේ ලියන්න ඕනේ. ඔයා 28 පිටුවට ගියොත් එහෙම ප්‍රස්තාරය අඳින්න ඉඩ තියලා තියෙනවා. හරිද? පොඩ්ඩක් ඒක එතන ඇඳ ගන්න ඕන. පැහැදිලිද? දැන් ඇඳ ගන්න ඕන. හරිද? හා. ටක් ගාලා මේක ඇඳ ගන්න. අර පැත්තේ මේක ලිව්වා.
එහා පැත්තේ 28 පිටුවේ මේක ඇඳගත්තා. ටක් ගාලා ඇඳගන්න. ඒක ඇඳගත්තට පස්සේ අපි පූර්ණ නම් එකට ගිහින් බලමු.